සච්චක දමනය. තථාගතයන් වහන්සේ වැඩවිසූ කාලයේ වෛශාලී පුරයෙහි සච්චක නම් නිගණ්ඨ පුත්‍රයෙක් විසීය. ඔහුගේ මාපිය දෙදෙන වාද 500 බැගින් දැන සිටි උගතුන්ය. සච්චක ඒ දෙදෙනා දත් සියල්ලද නොයෙක් ශිල්ප ශාස්ත්‍ර හා බාහිර සමයන්ද උගෙන කීර්තිමත්ව සිටි පඬිවරයෙක්ය. ඔහු වෛශාලියෙහි ලිච්ඡවි කුමාරයන්ට උගන්වා ගුරුවරයාද විය. තමා තරම් දත් තමා හා වාද කතා කිරීමට සමත් අනෙකෙකු ලෝකේ නැතය කියා සිතා ඔහු පණ්ඩිත මානයෙන් මත්ව සිටියේය. ඔහු වෛශාලියෙහි ජනයා මැද සිට මාහා වාද කළහොත් වෙවුලා නොයන කිසිලිවලින් දහඩිය නොවැගිරෙන පණ්ඩිතයෙක් ගණාචාර්යෙක් නැත. සම්්‍යක් සම්බුද්ධයයි කියාගෙන සිටින්නෙකු වුවද මාහා වාද කළහොත් වෙවුලා යන්නේය. ඔහුගේ කිසිලිවලින් දහඩිය ගලන්නේය යයි පුරසාරම් බස් දොඩන්නේය. දිනක් සච්චක වේසාලියෙහි පාගමනින් ඇවිදිනුයේ එහි පිඬු පිණිස පිවිසි අස්සජි මහරහතන් වහන්සේ හමු වී උන්වහන්සේ හා පිළිසඳර කතා කොට පින්වත් අස්සජියනි, කෙසේ ශ්‍රමණ ගෞතමයෝ ශ්‍රාවකයන් හික්මවද්ද ශ්‍රමණ ගෞතමයන් බෙහෙවින් ශ්‍රාවකයන්ට අනුශාසනා කරන්නේ කෙසේද දැයි විචාලේය. රූපං භික්ඛවේ අනිච්ඡං වේදනා අනිච්ඡං සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡං. රූපං භික්ඛවේ අනත්තා වේදනා අනත්තා සංඥා අනත්තා සංඛාරා අනත්තා විඥානං අනත්තා. සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ ධම්මා අනත්තා. අග්ගිවෙස්සන භාග්‍යවතුන් වහන්සේ මෙසේ ශ්‍රාවකයන් හික්මවන්නාහ. මෙසේ ශ්‍රාවකයන්ට බෙහෙවින් අනුශාසනා කරන්නාහයි අස්සජිතරුන් වහන්සේ වදාළහ. එකල්හි සච්චක, පින්වත් අස්සජියනි, නොඇසිය යුත්තක් ඇසීමි. යම් කිසි විටක ඒ භාග්‍යවත් ගෞතමයන් මුණ ගැසී කතා කරන්නට වුවහොත් ඔහු මේ පාප දෘෂ්ටියෙන් මිදවිය හැකි වන්නේ යයි සච්චක කීය. එසමයෙහි 500ක් ලිච්ඡවීහු යම් කිසි කරුණක් නිසා ඔවුන්ගේ සන්තාගාරයට රැස්වහුන්හ. භාග්‍යවතුන් වහන්සේ හා ප්‍රසිද්ධිය වාද කර උන්වහන්සේ පරදවනු කැමති සච්චක රැස්වහුන් ලිච්ඡවීන් වෙත ගොස්, පින්වත් ලිච්ඡවීන් අපහා එත්වා අද ශ්‍රමණ ගෞතමයන් සහ අපත් අතර වාද කතාවක් වන්නේය. ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෙකු වන අස්සජි භික්ෂුව කී පරිදි ඒ කතාවෙහි ශ්‍රමණ ගෞතමයන්ද එසේම පිහිටා සිටියහොත් මම වාදාරෝපණය කොට වීරිය ඇති පුද්ගලයෙකු විසින් දික්ලොම් ඇති එළුවෙකු ලොම් වලින් අල්ලා ඒ මේ අත අදිමින් සොලවන්නාක් මෙන් ශ්‍රමණ ගෞතමයන් වාද කතාවෙන් සොලවන්නෙමි. සුරාදූර්තයෙකු සුරාපානස්ථානයේ එළන කලාලය පිරිසිදු කරනු පිණිස කොනකින්ගෙන ගැඹුරු දියෙහි ගසා හෙලන්නාක් මෙන් සුරාදූර්තයෙකු සුරා පෙරණ මහ පෙරණෙහි කසට හරිනු පිණිස දියෙහිලා කොනකින්ගෙන ගසා හෙලන්නාක් මෙන් හන සේදීමේ යෙදෙන අය දියෙහිලා තිබූ හන මිටගෙන ගසගසා සෝදන්නාක් මෙන් ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් සොලවාලමි ගසාලමි. පින්නත්
ලිච්ඡවීනි වහා එත්වා අද ශ්‍රමණ ගෞතමයන් හා අපත් අතර වාද කතාවක් ඇතිවන්නේහි යයි කීය. එකල්හි ඇතැම් ලිච්ඡවීහු කිමෙක්ද ශ්‍රමණ ගෞතමයෝ සච්චක නිගණ්ඨ පුත්‍රයා හට වාදාරෝපණය කෙරෙද්ද නැතහොත් සච්චක නිගණ්ඨ පුත්‍රයෝ ශ්‍රමණ ගෞතමයන්ට වාදාරෝපණය කරත්දැයි කීහ. ඒ අසා ඇතැම් ලිච්ඡවීහු සච්චක නිගණ්ඨ පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට වාදාරෝපණය කරන්නට කවරෙක්ද? ඔහුට භාග්‍යවතුන් වහන්සේට වාදාරෝපණය කළ හැකිද? භාග්‍යවතුන් වහන්සේම සච්චක නිගණ්ඨ පුත්‍රයා හට වාදාරෝපණය කරන්නාහ යයි කීය. ඉක්බිති සච්චක තමාගේ හපන්කම් පෙන්වීමට 500ක් ලිච්ඡවීන්ද කැඳවාගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩවෙසෙන මහ වනයේහි කූටාගාර ශාලාව වෙත ගියේය. එකල්හි බොහෝ භික්ෂූහු අභ්‍යවකාශයේහි සක්මන් කරමින් උන්හ. සච්චක ඒ භික්ෂූන් වෙත ගොස් ශ්‍රමණ ගෞතමයෝ කොහි වෙසෙද්දයි ඇසීය. මහ වනයේක ගසක් මුල තථාගතයන් වහන්සේ වැඩ සිටිති භික්ෂූහු කීය. එදින තථාගතයන් වහන්සේ සච්චකයා මහා පිරිසක් සමග වාදයට එන බව කලින්ම දැන වදාරා පිරිසට ඉඩ ඇතිවනු පිණිස මහ වනයේහි ගසක් මුලක් වැඩ හුන්සේක. සච්චක පිරිස සමග එහි ගොස් තථාගතයන් වහන්සේ හා පිළිසඳර කතා කොට එකත් පසෙක හිඳගත්තේය. ලිච්ඡවීහුද වාදය බලනු රිසියෙන් තම තමන්ට සුදුසු තැන්වල හිඳගත්හ. ඉක්බිති සච්චක පින්වත් ගෞතමයන්ගේ අවසර ලැබෙතහොත් යම් කිසිවක් විචාරමී කීය. කැමතිනම් අසව අග්ගි වෙස්සන යයි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි සච්චක පින්වත් ගෞතමයනි ඔබ ශ්‍රාවකයන් කෙසේ හික්මවන්නේහිද? ඔබ ශ්‍රාවකයන්ට බෙහෙවින් අනුශාසනා කරන්නේ කෙසේද? ඇයි ඇසීය. අස්සජි තෙරුන් වහන්සේගේ ඔහුට වදාළ ආකාරය මදකුදු වෙනස් කර තථාගතයන් වහන්සේ විසින් වදාළහොත් පරාජයෙන් පසු අස්සජ භික්ෂුව කීයේ අනිකක, ශ්‍රමණ ගෞතමයන් කියන්නේ අනිකක, මා ආයේ අස්සජ භික්ෂුව කී ලෙස ශ්‍රමණ ගෞතමයන් කියතහොත් වාදාරෝපණය කිරීමට කියා සච්චකට ගැලවී යන්නට ඉඩ නොලැබුණු පිණිස තථාගතයන් වහන්සේ මද වෙනසකදු නොකොට අස්සජි තෙරුන් වදාළ ලෙසම රූපං භික්කවේ අනිච්චං වේදනා අනිච්චං සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චං රූපං භික්කවේ අනාත්තා වේදනා අනාත්තා සංඥා අනාත්තා සංඛාරා අනාත්තා විඥානා අනාත්තා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ ධම්මා අනාත්තා. මෙසේ මම ශ්‍රාවකයන් හික්මවමි, ශ්‍රාවකයන්ට බෙහෙවින් අනුශාසනා කරමි වදාළසේක. එකල්හි සච්චක නිගණ්ඨ පුත්‍ර පින්වත් ගෞතමේනි මට උපමාවක් වැටහේය යයි කීය. කියව අග්ගි වෙස්සන යයි තථාගතයන් වහන්සේ වදාළහ. පින්වත් ගෞතමේනි යම් බීජ ජාතියක් පැලවී ගස්වැල් වී වැඩෙත් නම් ඒ සියල්ල පොළොව ඇසුරු කොට පොළොවෙහි පිහිටා වැඩද්ද කාය බලයෙන් කරනු ලබන යම් කර්මාන්තයෝ වෙද්ද ඒ සියල්ල පොළොව නිසා පොළොවෙහි පිහිටා කරනු ලැබෙද්ද එමෙන් රූපය ආත්මය කොට ඇති පුද්ගල තෙමේ රූපේහි පිහිටා පින් හෝ පව් රැස් කරයි. වේදනාව ආත්ම කොට ඇති පුද්ගල තෙමේ වේදනාවෙහි පිහිටා පින් හෝ පව් රැස් කරයි. සංඥාව ආත්ම කොට ඇති පුද්ගල තෙමේ සංඥාවෙහි පිහිටා පින් හෝ පව් රැස් කරයි.
සංස්කාරයන් ආත්ම කොට ඇති පුද්ගල තෙමේ සංස්කාරයන්හි පිහිටා පින් හෝ පව් රැස් කරයි. විඥානය ආත්ම කොට ඇති පුද්ගල තෙමේ විඥානයේහි පිහිටි පින් හෝ පව් රැස් කරේය යයි සච්චක කීය. අග්ගිවෙස්සන නුඹ රූපය මගේ ආත්මය, වේදනාව මගේ ආත්මයය, සංඥාව මගේ ආත්මයය, සංස්කාරයෝ මගේ ආත්මයය, විඥානය මගේ ආත්මයයි කියන්නේ හිදැයි තථාගතයන් වහන්සේ වදාළහ. පින්වත් ගෞතමේනි, රූපය මගේ ආත්මය, වේදනාව මගේ ආත්මයය, සංඥාව මගේ ආත්මයයි, සංස්කාරය මගේ ආත්මයයි, විඥානය මගේ ආත්මයයි මම කියමි. මේ මහජන සමූහයද එසේ කියති යයි සච්චක කීය. තථාගතයන් වහන්සේ විසින් සච්චකයා කියන දෙය නැවතත් විචාරා ඔහු ඒ කතාවෙහි හොඳටම පිහිට වූ බැවින් ඔහුට තමාගේ කීමෙහි යම් කිසි වරදක් ඇත්තේද කියා සැක ඇති විය. ඔහු කෛරාටිකයෙකි. වරදක් ඇතොත් එය තමා පිට පමණක් නොවැටි හැමදෙනා පිටම වැටේවායි සිතා අනික් අයත් එයට ඈදෑගනු පිණිස මේ ජන සමූහයත් එසේ කියන්නාහ යයි සච්චක කීය. කොතරම් කෛරාටිකයෙකු වුවද බුදුරදුන් රවටන්නට නොපිළිවන. මහජනයා පිට වරද පටලවා ඔහුට නිදහස් වන්නට ඉඩ නොතබුණු පිණිස තථාගතයන් වහන්සේ අග්ගිවෙස්සන මහජනයාගේ අදහස කුමකටද? අපහා වාදයට ආවේ මේ ජන සමූහය නොව නුඹය. නුඹේ වාදයම කියව වදාළහ. පින්වත් ගෞතමේනි, මම රූපය මගේ ආත්මයයි, වේදනාව මගේ ආත්මයයි, සංඥාව මගේ ආත්මයයි, සංස්කාරය මගේ ආත්මයමයි, විඥානය මගේ ආත්මයමයි කියා කියමි යයි සච්චක ඉන්පසුව කීය. අග්ගිවෙස්සන මම නුඹෙන් මේ කාරණය අසමි. නුඹට වැටහෙන සැටියකට එය විසඳන්න. අග්ගිවෙස්සන රජයේ අභිෂේක ලත් රජෙකුට මේ පසේ නදී කොසොල් රජුට මෙන් අජාසත් රජුට මෙන් තමාගේ රටෙහි මරා දැමිය යුත්තන් මරා දැමිය හැකි ලෙසත්, ධනය ගෙන දුප්පත් කළ යුත්තන් දුප්පත් කළ හැකි ලෙසත්, රටෙන් නෙරපිය යුත්තන් නෙරපිය හැකි ලෙසත්, තමාගේ ආධිපත්‍ය තමාගේ අනසක සිය රටෙහි පැවැත්විය හැක්කේ නොවේද? යයි තථාගතයන් වහන්සේ වදාළහ. සච්චකගේ වාදය බිඳනු පිණිස තථාගතයන් වහන්සේ විසින් ඉදිරිපත් කළ කරුණ කුමට ඉදිරිපත් කරන ලද්දැක්දැයි නොදත් සච්චක තමාගේ බෙල්ල කපන්නට තමාම කඩුව මෝහත් කර දෙන්නාක් මෙන් පින්වත් ගෞතමයාණෙනි, අභිෂේක ලත් රජුට පසේ නදී කොසොල් රජුට මෙන් අජාසත් රජුට මෙන් තමාගේ රටෙහි තමාගේ ආඥාව තමාගේ ආධිපත්‍ය පැවැත්විය හැකිය. පැවැත්වීමට සුදුසු බවක් ඇත. ගෞතමයාණෙනි, කොසොල් රජුට හා අජාසත් රජුට පමණක් නොව මේ වජ්ජීන්ට හා මල්ලයන්ටද ඔවුන්ගේ රටවල ආඥාව පැවැත්විය හැකිය. ඔවුන්ටත් එසේ කිරීමට සුදුසු බවක් ඇත්තේ යයි තථාගතයන් වහන්සේ වදාළ කරුණ වඩාත් වර්ණනා කොට සච්චකයා අනුමත කළේය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරණසේක් අග්ගිවෙස්සන නුඹ රූපය මගේ ආත්මයයි කියන්නේය. එය එසේනම් රජුට සිය රටෙහි තමන්ගේ ආඥාව පැවැත්විය හැකි වන්නාක් මෙන් නුඹේ රූපයෙහි නුඹේ ආඥාව ආධිපත්‍ය පැවැත්විය හැකි විය යුතුය. මගේ රූපය මෙසේ වේවා මෙසේ නොවේවායි කියා නුඹේ රූපය කෙරෙහි නුඹේ ආඥාව ආධිපත්‍ය පැවැත්විය හැකිද? දැයි වදාළසේක. තථාගතයන් වහන්සේගේ ප්‍රශ්නය සච්චකට උබතෝකෝටික ප්‍රශ්නයක් විය. කෙසේ පිළිතුරු දුනද ඔහුට ගැලවීමක් නැත. ඉදින් රූපේහි තමාගේ ආධිපත්‍ය පැවැත්විය හැකිය දැයි පිළිතුරු දුනහොත්
ලිච්ඡවීහු නැගී සිට ආචාර්යවරයෙනි රූපයේ ඔබේ ආධිපත්‍ය පැවැත්විය හැකි නම් ඔබගේ ඔය විරූපී ශරීරය මේ ලිච්ඡවීන්ගේ ශරීරය මෙන් ලස්සර කර නොගන්නේ මන්දයි කියමින් සච්චකයා පෙළන්නාහ. ඉදින් රූපය කෙරෙහි ආධිපත්‍ය නොපැවැත්විය හැකිය යැයි පිළිතුරු දුනහොත් නුඹ කලින් රූපය මගේ ආත්මයයි කියා දැන් අනිකක් කියන්නේහි යැයි තථාගතයන් වහන්සේ වාදාරෝපණය කරන්නාහ. මෙසේ කීවද ගැලවීමක් නොලැබිය හැකි බව වැටහි සච්චක තුෂ්ණිම්භූත විය. තථාගතයන් වහන්සේ දෙවනුවද විචාලේය. සච්චක තුෂ්ණිම්භූත විය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරණසේක් අග්ගිවෙස්සන වහා පිළිතුරු දෙනු. මේ නුඹට තුෂ්ණිම්භූත වීමට කාලය නෙමෙයි. අග්ගිවෙස්සන තථාගතයන් වහන්සේ විසින් තුන්වන වරටත් විචාලේ පසු යමෙකු පිළිතුරු නොදී හිටියහොත් එතනින්ම ඔහුගේ හිස හත් කඩකට පැලී යන්නේය යයි වදාළසේක. තථාගතයන් වහන්සේ ලෞතුරා බුදු බවට පැමිණි අලුත මා විසින් අවබෝධ කරන ලද මේ ගැඹුරු වූ සියුම් වූ ධර්මය දේශනා කළද මේ සත්වයන්ට නොවැටහුණු ඇතැයි දහම් දෙසීමට මන්දෝත්සාහී වූ දිනෙහි සක්දෙව් රජ මහා බ්‍රහ්මයා හා බුදුරදුන් වෙත පැමිණ ස්වාමීනී දහම් දෙසනු මැනව. නුඹ වහන්සේගේ අනට අකීකරු වන්නවුන් අපි කීකරු කරවන්නමුයි. නුඹ වහන්සේට ධර්ම චක්‍රය වේවා අපට ආඥා චක්‍රය වේවා යයි කියා කරන ලද ප්‍රතිඥාවක් ඇති බැවින් සච්චක තථාගතයන් වහන්සේගේ අනට කීකරු නොවී සිටින කලෙහි ඒ බව සක්දෙවිඳු දැක සච්චක ලවා ප්‍රශ්න විසඳවනු පිණිස එහි පැමිණියේය. ඉක්බිති සක්දෙව් රජු රුදුරු යක් වෙසක්ගෙන ගිනිදැල් විහිදෙන වජ්‍රායුධයක් සච්චකගේ හිසට උරුක් කරගෙන සිටියේය. යකු පෙනෙන්නේ සච්චකට හා බුදුන්ට පමණි. යකු දැකීමෙන් සච්චකගේ ඇඟේ ලේ උණු විය. පපුව ගැහෙන්නට විය. කිසිලි වලින් පමණක් නොව නලල් වටින්ද දහඩිය ගලන්නට විය. තමාට යකෙකු පෙනෙතත් සෙස්සන්ට යකු නොපෙනෙන බව පිරිස හැසිරෙන ආකාරය බලා සච්චක තේරුම් ගත්තේය. යකෙකු ගැන කතා කළහොත් මෙතෙක් නොපෙනෙනු යකුන් නුඹට පෙනෙන්නට පටන් ගත්තේ දැන්ද කියා සෙස්සෝ ඔහුට පරිහාස කරන්නාහ. ඒ බව දන්නා සච්චක මේ ලොවේ මේ වේලාවේ මට බුදුරදුන්ගේ පිහිට හැර අන් පිහිටක් නැතේ සිතා පින්වත් ගෞතමේනි අසන් මැනවි මම පිළිතුරු දෙමි යයි කීය. ඉක්බිති බුදුරදුන් හා සච්චක අතර ඇති වූ ප්‍රශ්නෝත්තර කතාව මෙසේය. අග්ගිවෙස්සන නුඹ රූපය මගේ ආත්මය යයි කියන්නේහිය. මගේ රූපය මෙසේ වේවා මෙසේ නොවේවායි රූපය කෙරෙහි නුඹේ බලය පැවැත්විය හැකිද? නොහැකිය ගෞතමේනි. කල්පනා කරන්න අග්ගිවෙස්සන. කල්පනාවෙන් කතා කරන්න. නුඹේ පළමු බස හා පසුකී බස සැසඳෙන්නේ නැත. නුඹ වේදනාව මගේ ආත්මයයි කියන්නේ මාහට මෙබඳු වේදනාව වේවා මෙබඳු වේදනාව නොවේවායි වේදනාව කෙරෙහි නුඹේ බලය පැවැත්විය හැකිද? නොහැකිය ගෞතමේනි. කල්පනා කරන්න අග්ගිවෙස්සන. කල්පනා කර කතා කරන්න. නුඹේ පළමු කීම හා පසුව කීම සැසඳෙන්නේ නැහැ. නුඹ සංඥාව මගේ ආත්මයයි කියන්නේහිය. මාහට මෙබඳු සංඥාව වේවා මෙබඳු සංඥාව නොවෙත්වායි සංඥාව කෙරෙහි නුඹේ බලය පවත්විය හැකිද? නොහැකිය ගෞතමේනි. කල්පනා කරන්න අග්ගිවෙස්සන. කල්පනා කොට කතා කරන්න. නුඹේ පළමු කීම හා පසු කීම සැසඳෙන්නේ නැහැ. අග්ගිවෙස්සන. සංස්කාරයෝ මගේ ආත්මයයි කියන්නේහිය. මට මෙබඳු සංස්කාරයෝ වේවා මෙබඳු සංස්කාරයෝ නොවේවායි සංස්කාරයන් කෙරෙහි නුඹේ බලය පැවැත්විය හැකිද? නොහැකිය ගෞතමේනි. කල්පනා කරන්න අග්ගිවෙස්සන. කල්පනා කොට කතා කරන්න. නුඹේ පළමු කීම හා පසු කීම සැසඳෙන්නේ නැහැ.
අග්ගිවෙස්සන නුඹ විඤ්ඤාණය මගේ ආත්මයයි කියන්නේය. මට මෙබඳු විඤ්ඤාණයක් වේවා, මෙබඳු විඤ්ඤාණයක් නොවේවායි විඤ්ඤාණයක් කෙරෙහි නුඹේ බලය පැවැත්විය හැකිද? නොහැකිය ගෞතමයනි. කල්පනා කරන්න අග්ගිවෙස්සන, කල්පනා කොට කතා කරන්න. නුඹේ පළමු කීම හා පසු කීම සැසඳෙන්නේ නැහැ. අග්ගිවෙස්සන රූපය නිට්ටයද අනිත්‍යද? ගෞතමයනි අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය සුඛයක්ද දුකයක්ද? එය දුක්ඛයක් ගෞතමයනි. යමක් අනිත්‍ය නම් දුක නම් පෙරළෙන ස්වභාවය ඇත්තේ නම් ඒ දෙය මාගේ කියා හෝ එය මම කියා හෝ එය මගේ ආත්මය කියා හෝ ගැනීම සුදුසුද? සුදුසු නොවේ ගෞතමයනි. වේදනා, සංඥා, සංස්කාර, විඥානයන් ගැන විචාල කල්හිද සච්චක එසේම පිළිතුරු දින ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වදාරණසේක්. කිමද අග්ගිවෙස්සන යමෙක් පංචස්කන්ධය මගේය, මමය, මගේ ආත්මයයි ගෙන පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛයෙහි තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ඇලී ගැලී සිටී නම් ඔහු දුක්ඛය මෙය කියා හැඳින ගනීද? දුක් කෙලවර කොට හෝ වෙසේද? දැයි විචාලහ. පින්වත් ගෞතමයනි, කෙසේනම් එසේ වේද? නොවේමයි. සච්චක කීය. ඉක්බිති තථාගතයන් වහන්සේ එසේනම් අග්ගිවෙස්සන නුඹ දුකම මගේ කියාද, මමය කියාද, මගේ ආත්මය කියාද ගනිමින් දුකෙහිම ඇලී ගැලී සිටින්නෙක් නොවේහිදැයි විචාලහ. එසේය ගෞතමයනි යයි සච්චක කීය. ඉක්බිති තථාගතයන් වහන්සේ අග්ගිවෙස්සන හරයක් හොයන කැමති පුරුෂයෙකු තියුණු පොරවක්ගෙන වනයට පිවිස එහි මහත් වූ කෙසෙල් ගසක් දැක එහි මුල කපා අග කපා කඳගෙන හරය සොයනු පිණිස එකින් එක පතුරු ගැලවුවහොත් ඔහුට හරයක් ලබා ඵලයකොද දක්නට ලැබෙන්නේ නැහැ. එමෙන්ම අප විසින් නුඹේ වාදයේ එකින් එකට විමසූ කලෙහි එහි කිසි හරයක් නොලැබින. නුඹ පරාජිත වූවේහිය. අග්ගිවෙස්සන නුඹ වේශාලියේහි ජනය මැද මා වාද කළහොත් අරහත් සම්්‍යක් සම්බුද්ධ වෙමි කියාගෙන සිටින කෙනෙකු වුවද වෙවුලා යන්නේය. ඔහුගෙන් දහඩිය ගලන්නට වන්නේය. මා වාද කළහොත් සිත් නැති කණුවක් වුවද වෙවුලා යන්නේ යයි කීය. එහෙත් දැන් නුඹේ නළලින් ගලන දහඩිය නුඹේ උතුරු සළුවට වැටි එය විනිවිද පොළොවටත් වැටෙන්නේය. මගේ ශරීරයෙහි නම් දහඩිය බිඳකදුත් නෑ. ලෙස වදාරා සිවුරද කයින් මදක් ඉවත් කොට දැක්වූසේක. සච්චක සර්වඥ භාවය ප්‍රකාශ කර සිටින අන්‍ය ශාස්ත්‍රූවරයන් වෙත ගොත් වාදකොට ඔවුන් පරදවා ජයഘോഷා කරමින් එන්නෙකි. ඔහු තමාගේ හපන්කම් කියමින් සිටියේ එහෙයිනි. බුදුරජාණන් වහන්සේ ඔහුගේ වාදයෙහි නිසරු බව දක්වා ඔහු පරාජිත බව පැවසූ කල්හි සච්චක පරාජය පිළිගෙන කර කියාගත හැකි කිසිවක් නැතිව ලැජ්ජාවෙන් බිම බලාගෙන හුන්නේය. සච්චක හොඳටම දමනය වී ලැජ්ජාවෙන් මිරිකෙමින් බිම බලාගෙන ඉන්නා කල්හි දුර්මුඛ නම් ලිච්ඡවී කුමාරයා භාග්‍යවතුන් වහන්සේ මට උපමාවක් වැටහේ යයි කිය. කියව දුර්මුඛ යයි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි දුර්මුඛ ඔහුගේ උපමාව කියනුයේ ස්වාමීනි ගමක් සමීපේ පොකුණක් ඇත. එහි මහා කකුළුවෙක්ද ඇත. දිනක් ගමේ දරුදරියන් සමූහයක් එහි ගොස් පොකුණට බැස කකුළුවා ගොඩ දැම්මෝය. ඌ අඩු දිකු කරන්නට පටන් ගත්තේය. එයින් ගම් දරුවෝ ලී කැබලි වලින් හෝ කැබලෙති වලින් හෝ උගේ අඩු ටික දෙසිඳ දැම්මෝය. ඌ නැවත පොකුණට පැමිණීමට නොසමත් විය. එමෙන්
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ නිගණ්ඨ පුත්‍ර සච්චකගේ දෘෂ්ටි නැමැති අඬු සිඳන ලද්දේය. එයින් සච්චක නැවත වාද කරනු රිසියෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත නොයන තැනට පැමිණේ යයි කීය. ශාස්ත්‍රෝද්ග්‍රහණයේදී සච්චකයන්ගෙන් නිග්‍රහ ලැබ ඔහු හා අමනාපයෙන් සිටින ලිච්ඡවී කුමාරයන් බොහෝ දෙනෙක්ද එහි පැමිණ සිටියෝය. සච්චකර නිග්‍රහ කිරීමට මේ හොඳම වේලාවයි. ඔවුහුද දුර්මුඛගේ කතාව අවසන් වනතුරු නොයිවසිල්ලෙන් සිටියහ. සච්චක ඔවුන් සිටින ආකාරයෙන්ම ඒ බව තේරුම්ගෙන ඔවුනට කතා කරන්නට ඉඩ නොලැබුණු පිණිස නවත්වනු දුර්මුඛ නුඹ හා අපගේ කතාව නැත. අප මෙහි කතා කරන්නේ ශ්‍රමණ ගෞතමයන් සමගයි කියා නැවතත් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න විචාලේය. තථාගතයන් වහන්සේ ඒවාට පිළිතුරු වදාළහ. ඉක්බිති සච්චක පින්වත් ගෞතමයනි, ඔබ හා වාදයට අපිම වරදකරුවෝ බව පිළිගනිමු. මද කිපෙනු ඇතෙකු හා ගැටෙන්නට ගිය එකෙකුට සෙතක් විය හැකිය. ගෝර විෂති සර්පයෙකු හා ගැටෙනු එකෙකුට සෙතක් විය හැකිය. මහා ගිනි කඳක් හා ගැටෙනු එකෙකුට සෙතක් විය හැකිය. බවත් ගෞතමයන් හා ගැටෙන්නට එකෙකුට සෙතක් නම් නොවන්නේමය. බවත් ගෞතමයන් හා වාදයට අවුත් අප කළේ වරදක් යයි කියා පින්වත් ගෞතමයනි, හෙට දින භික්ෂු සංඝයාද සමග මාගේ දානය ඉවසනු මැනවයි කීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුග්‍රහය පිණිස තුෂ්ණිම් භාවයෙන් ඉවසා වදාළසේක. සච්චක ලිච්ඡවීන් විසින් පුදනු ලබන උසස් පුද්ගලයෙකි. ලිච්ඡවීහු දිනකට බත් හැලි 500 බැගින් යවති. එදා ඔහු තමාට එවන බත් හැලි බුදුරදුන්ට පිරිනැමීමට සුදුසුසේ පිළියෙල කර එසේ එවන ලෙස ලිච්ඡවීන්ට දැන්වීය. ලිච්ඡවීහු පසුදින සුදුසුසේ පිළියෙල කර 500ක් බත් හැලි සච්චකගේ ආරාමයට යවූහ. ඔහු සිය ආරාමයේහි ප්‍රණීත ලෙස දන් පිළියෙල කරවා අසුන් පනවා බුදුරදුන්ට දන්වා යැවීය. තථාගතයන් වහන්සේ භික්ෂගණ සමග එහි වැඩම කොට ඔහුගේ දානය පිළිගෙන වදාළසේක. වළඳවා අවසානයේදී සච්චක බුදුරදුන් සමීපයේ එක් මිටි අසුනක වාඩි වී, පින්වත් ගෞතමයනි, මේ දානයෙන් වන යම් පිනක් වේ නම්, යම් ආනිසංසයක් වේ නම්, එය මේ ලිච්ඡවීන්ට වේවා යයි කීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ අවීත රාගී, අවීත දෝෂී, අවීත මෝහී තොපට දීමෙන් වන ඵලය දායකයන්ට වන්නේය. අපට දුන්නේ නුඹය. අප වැනි වීතරාගී, වීත දෝෂී, වීත මෝහී දක්ෂිනාර්භයන්ට දීමෙන් වන ඵලය නුඹට වන්නේ යයි සච්චකයින් ඵලයක් බලාපොරොත්තු නොවුවද අනාගත වාසනාව පිණිස දානයෙන් එන ඵලය ඔහුටම පැවරූසේක. එදා සච්චක බුදුරදුන් හා වාදයට ගොස් පරාජය ලැබ මහජනයා මැද ලැජ්ජාවට පත්වුවද එපමණකින් ඔහු බුදුරදුන් පැරදවීමේ අදහස අතහැරියේ නැත. ඔහු නැවතත් බුදුරදුන් හා වාද කිරීමට නිද්‍රාව පිළිබඳ ප්‍රශ්නයක් ගොතාගත්තේය. කලින් මා පිරිස කැඳවාගෙන ශ්‍රමණ ගෞතමයන් වෙත යාමෙන් කළේ අනුවණකමකි. වාදයට යා යුත්තේ අප්‍රසිද්ධියේය. එසේ ගොස් ශ්‍රමණ ගෞතමයා පැරදි විය හැකි වී නම් මාගේ ලබ්ධිය දක්වා ජය ප්‍රකාශ කළ හැකිය. මා පැරදුනද අඳුරෙහි කළ නැටුමක් සෙයින් කිසිවෙක් නොදැන ගන්නාහයි සිතා තථාගතයන් වහන්සේට දෝෂාරෝපණය පිණිස ඔහු තනිවම ගියේය. මහා කාරුණිකෝ භාග්‍යවතුන් වහන්සේ ඔහුට දහම් දෙසීමට අනාගතයේ විය හැකි යහපත දැන වදාරා කරුණු කාරණා පෙරදරිව සච්චකයා පිළිගෙන ඔහුගේ ප්‍රශ්න විසඳමින් මහා සච්චක සූත්‍ර ධර්මය වදාළසේක.
සච්චකගේ නුවණ මෝරා නොතිබුණෙන් සූත්‍ර දෙකක්ම අසා ඔහුට ධර්ම අවබෝධය නොවීය. යටත් පිරිසෙන් අත්ඔසවා වැඳී මාත්‍රයකුදු නොකරන මේ නිගණ්ඨයාට තථාගතයන් වහන්සේ බොහෝ වෙහෙසගෙන ධර්ම දේශනා කරන ලදුවේ අනාගතයේ ඔහුට ලක්දිව ඉපද පැවිදිව රහත්ව නිවන් දැකිය හැකි වන බව දුටු හේිනි. තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළසේක. සච්චක මිනිස් ලොවින් චුතව දෙව්ලොව උපන්නේය. මෙහි බුදුසසුන පිහිට වූ පසු සච්චක දෙව්ලොවින් චුතව දක්ෂිණගිරි විහාරස්ථානයෙහි ඇමති පවුලක ඉපිද පැවිදි වීමට සුදුසු වයස පැමිණි කලෙහි ගිහිගෙයින් නික්ම පැවිදි විය. ඔහු කාලබුද්ධ රක්කිත නම් විය. ඒ භික්ෂු තෙමේ ත්‍රිපිටක ධර්මය මැනවින් උගෙන ආචාර්යවරයෙක් වී දිනක් බොහෝ භික්ෂූන් සමග උපාධ්‍යයන් දක්නට ගියේය. උපාධ්‍යයන් වහන්සේ තමන්ගේ සද්ද විහාරිකයා හික්මවන්නට සිතා ත්‍රිපිටකය උගෙන මහා පිරිසකුත් සමග පැමිණි කාලබුද්ධ රක්කිතට මුහුණ නොදුන්හ. අන් සැලකිල්ලක් තබා පිළිසඳර කතා මාත්‍රයකුදු නොකළහ. පසුදින උදෑසන බුද්ධ රක්කිත භික්ෂු උපාධ්‍යයන් වෙත ගොස් වැඳ ස්වාමීනි මම ත්‍රිපිටක ධර්මය උගෙනීම නිමකොට නුඹ වහන්සේ දක්නට පැමිණියෙමි. නුඹ වහන්සේ මට මුහුණ දී කතාවක්ද කරන්නේ නෑ. මාතින් සිදුවී ඇති වරද කුමක්දැයි කීය. එකල්හි තෙරණුවෝ ඇවැත්නි බුද්ධ රක්කිත මම ත්‍රිපිටකයේ උගත් පමණින් පැවිදි කිස නිම වී යයි සිතන්නේහිද? දැයි කීය. ස්වාමීනි කුමක් කරන්නෙම්දැයි බුද්ධ රක්කිත භික්ෂු නම කීය. පිරිස හැර පලිබෝධ සිඳ කසිත පබ්බත විහාරයට ගොස් මහණදම් කරාවා යයි තෙරුන් වහන්සේ කීය. බුද්ධ රක්කිත භික්ෂු තෙමේ උපාධ්‍යයන්ගේ අවවාදයෙහි පිහිටා මහණදම් පුරා සිව් පිළිසිඹියාවන් සහිතව අරහත්වයට පැමිණ බොහෝ භික්ෂූන් පිරිවර කොට ඇති රාජ පූජිත තෙර නමක් බවට පත් වී චේතිය පබ්බත විහාරයෙහි වාසය කළේය. ඒ කාලයේ තිස්ස රජ සිල් සමාදන් වී සෑගිරියේ රජලෙනෙහි වාසය කරයි. රජතුමා කාලබුද්ධ රක්කිත තෙරුන් වහන්සේ දහම් අස දෙසන ප්‍රශ්න විසඳන අවස්ථාවක් වේ නම් මට දන්වනු මැනවයි තෙරුන් වහන්සේගේ උපස්ථායක භික්ෂුවට කියා තැබුවේය. එක් දිනක් කාලබුද්ධ රක්කිත තෙරණුවෝ භික්ෂු සංඝයා සමග කණ්ඨක චෛත්‍ය වැඳ එහි සමීපයෙහි කළු තිඹිරි ගසක් මුල සිටියහ. එකල්හි එක් පිණ්ඩපාතික තෙර නමක් උන්වහන්සේගෙන් කාලකාරාම සූත්‍රයෙන් ප්‍රශ්නයක් ඇසීය. එය පොහෝ දිනයකි. තෙරුන් වහන්සේ අද දහම් අසන දිනය නොවේදැයි භික්ෂූන්ගෙන් ඇසූහ. භික්ෂූහු එසේ යැයි පිළිතුරු දුන්හ. එසේනම් පුටුවක් ගෙනව අද මෙහිම දහම් දෙසමී වදාළහ. තෙරුන් වහන්සේ එහි වැඩහිඳ රාත්‍රිය මුළුල්ලෙහිම කාලකාරාම සූත්‍රයෙන් දහම් දෙසූහ. කාලකාරාම සූත්‍රය සූත්‍ර දේශනා අතුරෙන් ඉතා උසස් සූත්‍ර ධර්මයකි. ඒ දේශනා කිරීමේදී පස්වරක් පොළොව කම්පිත විය. ඒ ඇසීමෙන් 500ක් භික්ෂූහු සියලු කෙලෙසුන් නසා රහත් වූහ. සුවාසූ දහසක් සත්වයන්ට ධර්ම අභිසමය විය. එය බුදුගුණ දැක්වෙන සූත්‍රයකි. මේ බුදුගුණ කතනස්ථානයේදී එය දැක්වීමට යෝග්‍ය සූත්‍ර ධර්මයක් වුවද ඊතා ගැඹුරු වූ ඒ සූත්‍රයේ ධර්ම රසය සැමටම ලැබිය නොහැන බැවින් මෙයට ඇතුළත් නොකරනු ලැබේ. එය අංගුත්තර නිකායේ චතුෂ්ක නිපාතේ පඨම පඤ්ඤාසකයේ උරුවේල වග්ගයේ 4 වන සූත්‍රයයි. කාලබුද්ධ රක්කිත තෙරුන් වහන්සේ දහම් දෙසන බව උපස්ථායක භික්ෂුව තිස්ස රජුට දැන්වීය.
තෙරුන් වහන්සේ දහම් දෙසීමේදී పూర్ව භාගයේ කියන ගාථා දේශනා කොට නිම වේගෙන යන කලෙහි රජතුමා දහම් අසනු සඳහා එහි ගොස් අප්‍රසිද්ධ වේශයෙන් පිරිස කෙළවර සිටගෙන රාත්‍රියේ මුළුල්ලෙහි ධර්ම ශ්‍රවණය කළේය. තෙරුන් වහන්සේ ධර්ම දේශනය අවසන් කරනු පිණිස ඉදම වෝච භගවා යයි වදාරණ කලෙහි රජතුමා සාදුකාර දින. තෙරුන් වහන්සේ රජුගේ හඬ අසා හැඳින මහරජ කොයි වේලේ ආවේහිදයි විචාලහ. ස්වාමීනි නුඹ වහන්සේ పూర్ව ගාථා වදාරා අවසන් කරන වේලාවේ යයි රජතුමා කීය. මහරජ තුන්නම් රාත්‍රිය මුළුල්ලෙහි සිටගෙනම දහම් මැසීමෙන් ඔබ ඊතා දුෂ්කර වැඩක් කළේය යයි තෙරුන් වහන්සේ කීය. ස්වාමීනි දුෂ්කර දෙයක් නොවේ. ස්වාමීනි නුඹ වහන්සේ දහම් දෙසීමට ආඩම්බර කර තැන පටන් එක පදයක් හිද මා අන්‍ය විහිත වී නම් මේ ලක්දිව පොළවෙන් කෙවිටක් සිටවන තරමේ තනකුදු මාහට හිමි නොවේවා යර යයි රජු කීය. තෙරුන් වහන්සේ විසින් කළ බුද්ධ ගුණ දේශනය ඇසූ රජතුමා ස්වාමීනි බුදුගුණ මෙපමණද තවත් ඇද්ද යයි කීය. මහරජ මාකී බුදුගුණ වලට වඩා නොකී බුදුගුණ ඊතා බොහෝය යයි තෙරුන් වහන්සේ කීය. ස්වාමීනි උපමාවක් දක්වනු මැනවයි රජු කීය. මහරජ සිය කිරියක් වැපිරෙන කුඹුරක එක් ගොයම් කරලකට ඉතිරි ගොයම් කරල් වැඩි වන්නාක් මෙන් මාකී බුදුගුණ ඊතා මදය නොකී බුදුගුණම ඊතා බොහෝ වෙත්ත යයි තෙරණුවෝ කීය. ස්වාමීනි තවත් උපමාවක් දක්වනු මැනවයි රජු කීය. මහරජ ජලය පිරී දෙගොඩ තලා යන මහා ගංගාවකට ඉදිකටුවක් ඇල්ලුවහොත් එහි මලින් යන ජලය යම්සේද යම්සේ ඊතා මද වේද ඉතිරි ජලය බොහෝ වේද එමෙන් මා කියා ගිය බුදුගුණ ඊතාම මද වන්නේය නොකී බුදුගුණම ඊතා බොහෝ වන්නේය යයි වදාළසේක. ස්වාමීනි තවත් උපමාවක් වදාරනු මැනව යයි රජු කීය. මහරජ අහසෙහි ක්‍රීඩා කරන වාත සකුණ නම් කුඩා පක්ෂ ජාතියක් ඇත. කිමෙක්ද මහරජ ඒ පක්ෂයෙකු අහසේ පියාසර කරන කල්හි උගේ පියාපත්වලට වැහෙන අහස වැඩිද ඉතිරි අහස වැඩිද දැයි තෙරුන් වහන්සේ වදාළහ. ස්වාමීනි කුමක් කියන සේක්ද? ඒ ලිහිණියාගේ පියාපත්වලින් වැහෙන අහස ඊතා මදය නොවැසෙන අහසම ඊතා බොහෝ වන්නේය යයි රජු කීය. මහරජ එමෙන් මාකී බුදුගුණ ඊතා මදය නොකී බුදුගුණ ඊතා බොහෝය අනන්ත අප්‍රමාණයයි තෙරුන් වහන්සේ වදාළසේක. ස්වාමීනි අනන්ත වූ බුද්ධ ගුණය අනන්ත ආකාශයට උපමා කිරීමට ඊතා යහපත්. මම ආර්යයන් වහන්සේට ප්‍රසන්න වීමි. ආර්යයන් වහන්සේට සුදුසු පූජාවක් කිරීමට මම නොසමත් වෙමි. මාගේ මේ දුප්පත් පඬුර පිළිගන්නාසේක්වා මේ ලක්දිව 100ක් යොදුන් රජය ආර්යයන් වහන්සේට දහම් පඬුරක් වශයෙන් පුදමි යයි රජු කීය. එකල්හි තෙරුන් වහන්සේ මහරජ ඔබතුමාගේ පැහැදීම නිසා කළ යුක්ත කෙලෙහිය. අපට දුන් රජය අපි ඔබටම නැවත දෙමු. දැහැමෙන් සෙමෙන් ඔබ මේ රජය කරන්නෙහි රාතෙරුන් වහන්සේ ඔහුටම රජය ආපසු දුන්හ. මහා සච්චක සූත්ත අට කතාවෙන්